ඔබට සුබ සන්ධ්‍යාවක්. අදත් ඔබට විද්වත් දේශනයක් ගෙනෙන්නයි මගේ සූදානම. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මේක 214 වෙනි ක්ලිප් එක. සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉංග්‍රීසියෙන් දෙමළට කරපු දෙමළ භාෂාවල කරපු ක්ලිප්ස් ටිකක් තිබෙනවා. අද මම සලකා බලන්න යන්නේ 2014 මේ ශතවර්ෂයක් පටන් අරගෙන පළවෙනි අවුරුදු 20 තුල වෙලා ඇති දේවල් මේක අපි එතකොට සලකා බලන්න යනවා 1814 1914 එතකොට 2014 මොකද්ද මේ කතන්දරය? දැන් 2014 මොනවද උනේ? 2014 උනේ මේ ගේනොන් ෆන්ක්ෂන් වෛරස් හැදීම ඇමරිකාවේ CDC එකෙන් පටන් අරගෙන ડોક્ટર ෆෞචි ඒක අපනයනය කරා වුහාන් නගරයට. මොකද ඇමරිකාවේ යුනිවර්සිටිස් වලින් මේ ගැන විරුද්ධ වූ නිසා, විශේෂයෙන්ම හාවර්ඩ් යුනිවර්සිටි එකයි ජොන් හොප්කින්ස් උයි. ගේනොන් ෆන්ක්ෂන් කියන්නේ මොකද්ද? ස්වභාවිකව තිබෙන වෛරස් වල විෂභාවය, පැથොජෙනිසිටි, ව්‍යාධි ජනකත්වය වැඩි කරන ක්‍රම. එතකොට මේ වෛරසයේ mRNA එක වෙනස් කළා, ඒකේ ජාන ක්‍රමය වෙනස් කළා. ඉතින් මේ වෛරසය හදලා තිබෙන්නේ ඒ වෛරස් එකේ SARS-CoV-1 වෛරස් එකේ, කොරෝනා වෛරස් එකේ mRNA එකට නියුක්ලියෝටයිඩ් කියන ඒවා හයි කරලා තිබෙනවා. එතකොට නිපද වෙන ස්පයික් ප්‍රෝටීන් කියන එක වැඩියෙන්ම සම්බන්ධ වෙනවා දැන් අපේ සෛලයකට. ඒ සෛලේ උඩ තියෙනවා ප්‍රතිග්‍රාහක. මේ ප්‍රතිග්‍රාහකය ACE2, ඒ කියන්නේ ඇසෙටයිල් කොලින් එස්ටරේස් 2. එතකොට ඒකෙන් නිපද වෙනවා ඒක angiotensin converting enzyme ACE2. ඒකෙන් නිපද වෙනවා angiotensin කියලා මොලිකියුල් එකක්, අණුවක්. ඒ angiotensin අණුවෙන් නිපද වෙන්නේ මේක බලපාන්නේ අපේ ප්‍රෙෂර් එකට, රුධිර පීඩනයට. ඉතින් ඔහොම ගොඩාක් ප්‍රතිග්‍රාහක මනුෂ්‍ය ශරීරවල තිබෙනවා. ඒ ප්‍රතිග්‍රාහක වලට හරියන නොඑක් අණු කියන ඒවා දන්නවනේ, අණු. ඒ ලොකු අණු. ඒ ජෛව අණු, බයෝකෙමිකල් ජෛව රසායන අණු ඇඩ්‍රිනලින් වේවා, කෝටිසෝල් වේවා, නෝ ඇඩ්‍රිනලින් වේවා, angiotensin වේවා. angiotensin එක බලපාන්නේ අපේ රුධිර පීඩනය යාමනයට. එතකොට මේ ප්‍රතිග්‍රාහක ඒ ප්‍රෝටීන් අණු තියෙනවා අපේ සෛල පෘෂ්ඨවල. ඉතින් මේ ACE2 ප්‍රතිග්‍රාහකයේ තියෙනවා නහයේ, උගුරේ, පෙනහල්ලේ, ඒවා තුලින් මේ ඇතුල් වෙනවා. ඉතින් අර වෛරස් රිසර්ච් එකේදී කරලා තියෙන්නේ මේක වැඩි තදින් ආකර්ෂණය වෙන විදිහට තමයි වෛරස් එක වෙනස් කරලා තිබෙන්නේ. ඒකයි මම කිව්වේ 2014 දිත් මේක පටන් අරගෙන ඉතින් දැන් පේන විදිහට 2019 ඔක්තෝබර් මාසයේ ඉඳලාම මේ වෛරස් ලීක් එකෙන් වුහාන් වල මේ ආසාදනය තිබිලා තිබෙනවා. නමුත් අපි දන්නවා 20 පෙබරවාරි මාසෙත් මේක ගැන හරියට ආරංචියක් දැනුවත් කිරීමක් තිබුණේ නැති නිසා මේක මුළු ලෝකෙම පැතිරුණා. දැන් ඒ වෛරස් එක ඉබේම යම් විකෘති වීම් වලට භාජනය වෙනවලු. එතකොට අර mRNA එකත් වෙනස් වෙනවා, ස්පයික් ප්‍රෝටීන් එකත් වෙනස් වෙනවා. එතකොට අර හදපු එන්නත් සමහර විට යම් වෛරසයක් වෙනස් වෙන කල, ඩෙල්ටා හරි කපා හරි අලුතෙන් නම් දාලා තිබෙනවා. ඒ ස්පයික් ප්‍රෝටීන් එකේ ව්‍යුහය වෙනස් වෙන කල එන්නත මදි වෙයිද කියන ප්‍රශ්නයක් දැන් පැන නැගිලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ඩෙල්ටා වෛරස් එක ගැන ඉන්දියාවෙන් මුලින් ඇති වුණ එකට දැන් කියන්නේ ඩෙල්ටා වෛරස් එක ගැන තියෙන බය. ඒකේ විශේෂ ලක්ෂණ තිබෙනවා. එකක් තමයි මේ හෙම්බිස්ස ගතියකින් ඒක පටන් ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය හෙම්බිස්ස ගතියක් කිව්වොත් හිතුවේ නැහැනේ කොවිඩ් කියලා. ඒක ගැන ප්‍රේසම් වෙන්න ඕන. ඊළඟට ඒක ඉක්මනින්ම රෝග ලක්ෂණ උග්‍ර වෙන්න පුළුවන්. තුන්වෙනි එක නිකන් හිසේ රදයකින් පටන් ගන්නත් පුළුවන්. හතරවෙනි එක සමහර අය ඔහේ නිකන් ඉඳලා 8 වෙනි දවසේ තමයි මේක වැඩි වෙන්නේ. මම ඒ ගැන ගොඩක් ක්ලිප්ස් කරලා තිබෙනවා. මගේ ඔය ඉස්සෙල්ලා ක්ලිප්ස් වලින් මේ ගැන දැනගන්න පුළුවන්.
මගේ YouTube එක Dr. Lalit Mendis ඒකිනුත් බැලියකි Facebook එකේ timeline එකකිනුත් බැලියකි මගේ YouTube එකට ඔබ subscribe කරොත් ඔබට වැඩියෙන් මේ ගැන කාරණා දැනගන්න පුළුවන් ඊට අමතරව අපේ WhatsApp එකට ඔබ එව්වොත් විෂය කියලා මොකක්ද ඔබට අවශ්‍ය විෂය දැන් මම මේ මාතෘකාව හරහා විෂයන් කීපයක් සලකනකොට ඔබට විශේෂයෙන් දැනගන්න කැමති විෂයක් තියෙනවනේ ඒක අපේ WhatsApp එකට එවන්න 076 313 4800 076 313 4800 ඒ WhatsApp එකට ඔබ ක්ලිප් එක ඉල්ලලා එවුවොත් අපිට ඉල්ලලා එවන්න පුළුවන්. ඒතර මම මේ කිව්වේ 2014 දී මේ gain on function research ඒ කියන්නේ කෘත්‍යාධිකාරී නැත්නම් කෘත්‍යාධි ජනක research ඒ කියන්නේ ස්වභාවික වෛරසයේ විෂභාවය pathogenicity ව්‍යාධි ජනකත්වය වැඩි වෙන විදිහේ රිසර්ච් පටන් ගත්තේ 2014 දී. එතකොට අපි සලකලා බලන්න ඕන ඊට ඉස්සෙල්ලා අවුරුදු 30 දී මොකද උනේ? මෙවැනි තත්වයකට මනුෂ්‍ය සංහතිය යොමු වෙන්නේ නැත්නම් ඊට ඉස්සෙල්ලා අවුරුදු 20 දී මොනවද උනේ? ඉතින් 1994 ඉඳලා මොකද උනේ? එන්න මේ wellness illness industry එක ලෝකේ වෙලා ගන්න ගත්තා. එතකොට 1960 දී හැම වැඩියෙන්ම වැඩියෙන්ම රටවල් GDP පාවිච්චි කරේ gross domestic product එක පාවිච්චි කරේ 1960 දී හැම ආහාර සඳහා. එතකොට ඇත්තෙන්ම ලෝකේ GDP වලින් 60%ක් 40%ක් ජනතාව අතරේ බෙදී ගියා. ඒ කියන්නේ විෂමතාවය එච්චර තිබුණේ නැහැ. equitable සාමාන්‍යයෙන් සාධාරණ බෙදීමක් තිබුණා. එතකොට ලෝකේ දුප්පතුන් සහ ලෝකේ සුපිරි ධනවතුන් අතර වෙනස ගොඩක් නෙමෙයි. ඒ වගේම රටවල් අතර රාජ්‍යාන්තර මට්ටමින් දුප්පත්කම ධනවත්කම අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. දැන් මම ඊට ඉස්සෙල්ලා කියලා තියෙනවා 1960 දී අපේ US ඩොලර් එකක් අපේ රුපියල් 4.5ක් වගේ. හැබැයි 1948 දී US ඩොලර් එකක් අපේ රුපියලයි. නිකන් හිතලා බලන්න පුළුවන්. ඒ කාලේ අපි හිටියානම් රුපියල් 5000ක් තිබුණා නම් ඒ කාලේ රුපියල් 5000යි නෝට්ටු තිබුණේ නැහැ. නිකන් හිතමු රුපියල් 50යි නෝට්ටුව කියලා. රුපියල් 50යි නෝට්ටුව 1948 දී ඩොලර් 50ක්. හිතන්න පුළුවන් මේක. නමුත් දැන් එන්න අපිට පේනවා අපේ රුපියල බොහෝ බාල්දු වීම ඒක ජාතික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ඒක අන්තර්ජාතික ප්‍රශ්නයක්. ඒ රටවල් වල ස්වෛරීතාවයට හානි පැමිණීම ඒ රටවල් වල සම්පත් ඔක්කොම ටික දෙනෙක් ලෝකපාලක ග්ලෝබල් ඩයිනෝසර්ස්ලා ටික දෙනෙක් ග්ලෝබල් එලීට්ලා ටික දෙනෙක් සුපිරි බලවතුන් ටික දෙනෙක් මුළු ලෝකෙම ආර්ථිකය ඒගොල්ලන්ගේ අතට ගන්නවා. ඉතින් කොවිඩ් හැදුවට පස්සේ දැන් පේනවනේ කොවිඩ් හදලා තියෙන්නේ කියලා දැන් ඒක බොරු කරන්න බෑ. මෙතෙක් කලක් මේ ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් කරනකොට ඒ වැටහීම ඒ දැනුම සෙනගට ගන්න දුන්නේ නැහැ. ෆැක්ට් චෙක් කියලා ෆේක් චෙක් කරලා අපි කියන ඒවා ඒක වහලා දැම්මා. දැන් අපි දැනගෙන හිටියා 20 ජනවාරි මාසෙම ඉන්දියන් සයන්ටිස්ට්ලා 5 දෙනෙක් මේගොල්ලෝ වෛරොලොජිස්ට්ලා ඒගොල්ලෝ 5 දෙනෙක් මේ platform එක බලලා කිව්වා මේක ලැබ් එකක හදපු වෛරස් එකක් කියලා ඒගොල්ලෝ කිව්වා. නමුත් ඒ ගැන ඔක්කොම දැනුවත් වෙන දැනුම වහලා දැම්මා. ඒක මතුවෙන්න දුන්නේ නැහැ. නමුත් යම් විද්‍යාඥයෝ කට්ටිය දිගින් දිගටම කිව්වා මේක මෙහෙමයි මේක මිනිහෙක් හදපු එකක් කියලා. ඒකසේ වෙතත් ඉතින් 1994 වෙනකොට ලෝකේ GDP එකෙන් 90ක් 10%කගේ අතේ තමයි තිබුණේ. 2010 වෙනකොට තව අවුරුදු 2010 වෙනකොට ලෝකයේ GDP එකකින් 99ක් 100 එකක් වෙනි ජන කොටසක් තමයි ඒක සම්පූර්ණයෙන්ම පාලනය කරේ. එතකොට ඒක වීමත් සමගම රටවල් දුප්පත් වෙන්න පටන් ගත්තා. I hope you understood this. As the wealth distribution became very unequal, as 1% of people began to control 99% of GDP, countries began to get poor. එතකොට දේශයන් දුප්පත් වෙන්න පටන් ගත්තා. දැන් ලංකාව විතරක් නෙමෙයි. අනිත් දේශයන්. මොකද ඇමරිකාවේ ධනය තියෙන්නේ ඇමරිකාවේ මහ ජනතාවගේ අතේ නෙමෙයි. එහෙම සංසිද්ධියක්
ඔය 1990 ඉඳලා 2014 වෙනකන් ගියා. දැන් ඉතින් අපි 20යි 21ට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ගැන තා පොඩ්ඩක් බලන්න ඕන. එතකොට ඔබ හිතයි 1789 මොනවද දුන්නේ? 1789 1814 අතර. පොඩ්ඩක් මේවා දැනගන්න ඕන. ඔබ තරුණයෙක් වුණත් පොඩ්ඩක් මේකේ විද්වත්කම කියන්නේ ඉතිහාසයත් පොඩ්ඩක් බලන්න ඕන. මොකද ඉතිහාසයේ තියෙන්නේ මිනිස්සු කරපු දේවල්නේ. ඔව්. විද්‍යාවේ තිබුණේ ඇත්තෙම මුලින් විද්‍යාවේ තිබුණේ ගෝඩ් දුන්න දේවල් විද්‍යාඥයෝ හොයලා බැලුවා. ඔබ ඇහුවොත් මොකද ડોක්ටර් එහෙම කියන්නේ කියලා අයිසැක් නිව්ටන් කිව්වේ එහෙමයි. ඇල්බර්ට් අයින්ස්ටයින් මුලදී කිව්වේ එයාගෙන් ඇහුවා ඔබ කොහොමද මේ කවුරුත් හිතපු නැති දේවල් හිතන්නේ? එයා කිව්වා I think thoughts after God කියලා. E equals mc². ඒක හොයාගත්තම 1917 දී ඒක හොයාගත්තේ. ඒක කිව්වම එයා මේ ක්ලාක් කෙනෙක් හැටියට හිටියේ මේ බඩු චෙක් කරන කම්පැනි එකක. නමුත් එයාට විද්‍යාත්මක මනසක් තිබුණා. එයා යුදෙව් ජාතිකයෙක්. ඒ ලෝකේ ඉතිහාසයේ සිද්ධි පිටිපස්සේ පුද්ගලයන්ගේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මම මේක පොඩ්ඩක් කියන්න දැන් පටන් ගත්ත නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම හිතපු එක්කෙනා එකක් එයා ප්‍රසිද්ධ වුණා. දෙක එයා ජර්මනියේ හිටපු යුදෙව් ජාතිකයෙක්. ජර්මනියේ හිට්ලර් බලයට එනකොට ජර්මනියේ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි රටක් ලුතරන් සභාවේ රටක් කියලා තිබුණේ. ඒගොල්ලෝ හිට්ලර්ගේ ඒ ජාතිකවාදී නත්සිවාදී ආර්යන්සා සුපිරි ජාතියක් බිහි කරනවා කියලා එයා උචිතයාගේ උන්නතිය තදින් විශ්වාස කරා. එයා මේ විශේෂ රේස් එකක් විශේෂ හියුමන්ස්ලා කට්ටියක් ඉතුරු වෙන්න ඕන. සුපිරි ජාතියක් හදන්න ඕන කියලා එයා යූජෙනෙටික්ස් කරා. යූජෙනෙටික්ස් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් අතරේ ජීන්ස් ජෙනෝම සුපිරි කිරීම සුපිරි ජෙනෝම ඇති අය විතරක් ඉතුරු කිරීම. මේම සයන්ටිෆික් අදහස් හැටියට තමයි හිට්ලර් සහ හිට්ලර්ගේ සයන්ටිස්ට්ලා ඉදිරිපත් කරේ. ඒක ඔබ දැනගත යුතුයි. ඉතින් අයින්ස්ටයින් එකට එකඟ වුණේ නැහැ. එන්න යුදෙව් ජාතිකයෝ පෙළනකොට මොකද හිට්ලර්ට අදහසක් තිබුණා යුදෙව් ජාතිය පිරිහුණ ජාතියක්, ජර්මන් ජාතිය ආර්යන් ජාතියක්, පියෝ ජර්මන් බ්ලඩ් හොයන්න ඕන කියලා. එහෙමයි යුදෙව් සංහාරය පටන් ගත්තේ. ඒ වෙනකොට කොහොම හරි අයින්ස්ටයින් ජර්මනිය අත්හැරලා ගියා. එයාගේ ජීවිතේ බෙරගෙන ගියා. එයා ඇමරිකාවට ගියා. ඒ සිද්ධි මාලාවේදී එයාට ගෝඩ් ගැන කලකිරීමක් ඇති වුණා. මේ ගෝඩ් විශ්වාස කරන රටක් වෙලා ජර්මනිය කොහොමද මෙපමණ දරුණු ලෙස ක්‍රියා කරන්න පටන් ගත්තේ? ඉතින් ඒක සාධාරණ සිතුවිල්ලක් වුණාට මිනිස්සු හැමතිස්සෙම ආගම දේශපාලන බලයක් කරගත්තොත් දෙකම පිරිහෙනවා. If humans make a nexus between politics and religion, both will corrupt. ආගමයි දේශපාලනයි දෙකම දූෂ්‍ය වෙනවා මිනිස්සු මේ දෙක එකහු කරන. ඒක නිසා තමයි state and religion වෙන්ව තිබෙන්න ඕන කියලා සම්මුතියක් තිබෙන්නේ. කෙසේ දැන් අපි යනවා 1789 දී මොකද වුනේ? 1789 දී තමයි ප්‍රංශ විප්ලවය වුනේ. එතකොට ප්‍රංශ විප්ලවය ආවේ කොහොමද? ඒ මිනිස්සුන්ට ප්‍රංශයේ මිනිස්සුන්ට එපා වෙලා තිබුණා ආගම මේ හැමතිස්සෙම ධනවත්තාගේ පැත්තේ කියලා. ඒ කියන්නේ දුප්පත් ඉපදීම ඒක ගෝඩ්ගේ කැමැත්තක් අනුව වෙන්නේ කියලා. අපි දන්නවා ඒක ඇත්ත නෙමෙයි. මිනිස්සු දුප්පත් වෙන්නේ සමාජයේ තිබෙන විරසකතා, විෂමතා සහ මිනිසුන්ගේ කම්මැලිකම නිසා. ඉතින් අර ප්‍රංශේ ආගම ගොඩක් එහෙම රජයට කත් ඇද හිටිය නිසා සාමාන්‍ය ජනතාව අතර ලොකු පෙරලියක් ඇති වෙලා 1789 ඒගොල්ලෝ බැස්ටිල් කියලා ඒගොල්ලන්ගේ තිබුණ සුප්‍රසිද්ධ හිරගයක්. ඒක කඩලා දැම්ම සාමාන්‍ය ජනතාව එක්කහුව වෙලා. එතකොට ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාව එක්කහුව වෙලා පෙන්නවා ජනතාවගේ බලය, ස්වාධිපත්‍ය අධිකාරීත්වය. එතකොට අදහස වූයේ අපි ඊට වඩා හොඳ රාජ්‍යයක් හදමු කියලා. නමුත් power corrupts, absolute power corrupts absolutely. බලය ලැබූ ගමන් මිනිස්සු දූෂ්‍ය වෙනවා. ඒකයි ප්‍රශ්නේ.
ඉතින් පවුල ඇතුළු වුණත් ඒකයි අම්මෙක් තාත්තෙක් අවශ්‍යයි. අයියට වැඩි බලය දෙන්න එපා. එයා නංගිව මේ පීඩාවටපත් කරනවා. එක පවුලක තත්ත්වය එහෙමයි. ටිකක් බලය ලැබුණ එක්කෙනා පීඩාවටපත් කරනවා. ගමක තත්ත්වයක් ඒකයි. අමුතු බලයක් වැඩි වෙන්න ඕනේ නැහැ. රාජ්‍ය ප්‍රධානියෙක් වෙන්න ඕනේ නැහැ. නිකන් ගෙදරම තත්ත්වය ඒකයි. පොඩ්ඩක් බලය ලැබුවම ඔහු ඒ බලය අවභාවිතා කරනවා. ඉතින් කොහොම හරි ප්‍රංශ විප්ලවයෙන් ලොකු විප්ලවයක් වුණා. සාමාන්‍ය ජනතාව මේ ඕගනයිස් වෙලා සංවිධානය වෙලා නමුත් උනේ මේකයි. ඊළඟට රජයක් පත් කරන්න ගියාම ටික වෝල්ටෙයා තමයි ප්‍රංශ විප්ලවයට දර්ශනය දුන්නේ. වෝල්ටෙයාගේ අදහස උනේ මේ දෙවියෝ තමයි ලොකුම බලවන්තයා. එයාගේ බලය නැති කරොත් ඔක්කොම බලවන්තයන්ගේ බලය නැති වෙයි කියලා වෝල්ටෙයා එයාගේ දර්ශනය හැදුවා. රූසෝ සහ වෝල්ටෙයා. වැඩියෙන්ම වෝල්ටෙයා. දැන් රූසෝ කියලා තිබුණා මිනිස්සුන්ට නීති දෙන්න අවශ්‍යයි දෙවියන් වගේ මිනිස්සුන්ගේ ගතිගුණ දන්නා කෙනෙක්. රූසෝ එහෙම කියලා තිබුණා. දැන් ඔබට අවශ්‍ය නම් මේ කියමන් කොහෙද තියෙන්නේ කියලා බලන්න අර කිව්ව WhatsApp එකට එවන්න රූසෝ කියූප එක එවන්න ડોක්ටර් කියලා. ඉතින් රූසෝ එහෙම කිව්වා. නමුත් වෝල්ටෙයාගේ මතය වූයේ අපි බලය බෙදාගමු. දැන් කවුද බලවන්තයව සිටියේ ප්‍රංශේ බලවන්තයව සිටියේ ප්‍රංශේ ආගම කරන අය. ඉතින් බලය ගත්ත සාමාන්‍ය ජනතාව මොකද වුනේ? ඒගොල්ලෝ අතරේ විද්වතෙක් හිටියා ඩාන්ටේ කියලා. තව එක්කෙනෙක් හිටියා මසල් පවර් තිබුණා රොබ්ස්පියර් කියලා. ටික කලක් යනකොට ඩාන්ටේ රජයක් කරගෙන ගියා. ඉතින් ලේ වැගිරීම එහෙම ටිකක් නැවතුණා. රජයක් කරගෙන ගියා. දැන් මම මේ කියන එක හේතුවක් තියෙනවා. නමුත් එතකොට උනේ මොකද්ද? රොබ්ස්පියර්ට උනුනා ඩාන්ටෙකින් බලය ගන්න. අර ගිලටින් කියලා මරණ ක්‍රමයක් මේ ප්‍රංශ තිබුණ එල්ලුම් ගහන්න මේ. ඒ කියන්නේ බෙල්ල මෙහෙම තියෙන ලොකු කඩුවක් වගේ එකකින් බෙල්ල කපනවා. ඉතින් ඩාන්ටෙවත් ඒකෙන් මරන්න ඇදගෙන ආවා කවුද? රොබ්ස්පියර්. මොකද රොබ්ස්පියර් ඊළඟ නායකයා වුණා. එයා පටන් ගත්තා විප්ලවයක් දීර්ඝකාලීනව කෙරීගෙන යන්න නම් අන්තිමට වෙච්ච විප්ලවය පරිශුද්ධ කරන්න ඕන ලේ වැගිරීමකින්. එතකොට ලේ වැගිරීමකින් තොරව විප්ලවයක් නැත. ඩාන්ටේ කරපු විප්ලවය පරිශුද්ධ කරන්න මොකද එයා කරේ? ඩාන්ටේව මැරුවා. සහ ඩාන්ටේ එක්ක රජය කරපු අයව මැරුවා. ඉතින් රොබස්පියර් පටන් ගත්තා ටෙරි භීෂණ සමයක් රොබස්පියර් පටන් ගත්තේ. දැන් අපි දන්නවා කුරුසිය කතාව නම් ලේ වැගිරීමකින් ඒ කියන්නේ එයාගේ ලේ වැගිරීමකින් යහපත් ඉන්දිරා අනිත් අයට ජීවිතය දුන්නා. එයාගේ ජීවිත පූජාවක් තුලින්. දැන් අපි අහලා තියෙන විහාර මහදේවිය බිලි වුණා කියලා මොහොත ගොඩ ගැලූ කල. එහෙම සුනාමි ආපු ඒවා මුතුරාජවල ඩ්‍රිල් කළා ගොඩක් සුනාමි කීප ගණනාවක් ආපු ඒවා භූගර්භීය මෙහෙම ඩ්‍රිල් කරගෙන යනකොට ඒ සුනාමි ආවා කියලා ඒ කාලේ සහ කාලේ දැනගන්නත් පුළුවන් එහෙම දෙයක් වෙලා තිබුණා. ඉතින් ඒක ජනප්‍රවාදයේ තිබෙන එකක් විතරක් නෙමෙයි වෙන්නත් කොහොම හරි සුනාමියක් ආවා කියන එක ඇත්ත. එතකොට ඇය ජීවිතේ පූජා කළා කැලණිතිස්සගේ දුවනේ එයා රුහුණ පැත්තට ගිහිල්ලා කාවන්තිස්සව හම්බෙලා දන්නවනේ කතාව. එහෙම වුණා කියලා කියනවා. ඉතින් කුරුසේ අර්ථය නම් ජීවිත පූජාවක් වීමෙන් අනිත් අය තමාගේ ජීවිතේ පූජාවෙන් අනිත් අය ගලවා ගැනීම. ඉතින් කොහොම හරි භීෂණ සමයක් ප්‍රංශය ඇවිල්ලා 1803 වෙනකොට ප්‍රංශයේ බලවන්තයෙක් නැගිට්ට නැපොලියන් මැරුව ඔක්කොම. ඊළඟට යා මුළු රටම යුද්ධකරණය කරලා 1815 වෙනකන් යුරෝපයේ යුද්ධෙන් පිරුණා. දැන් ක්‍රිස්තියානි කියපු රටවල් නේවා යුරෝපයේ යුද්ධෙන් පිරුණා. දැන් මම මේක කියන හේතුවක් තිබෙනවා. යුරෝපෙට වෙච්ච දේ අද යුරෝපෙට වෙන දේ සහ අතරින් පතර වෙච්ච දේවල් ගැන පොඩ්ඩක් බලමු. මොකද ආසියාවේ අපිට එකෙන් පාඩම් ගන්න පුළුවන්. ඉතින් 1814 වෙනකොට නැපොලියන් ඔහොම යුද්ධ කරලා පස්සේ ඉතින් නැපොලියන්ට විරුද්ධ නැපොලියන් වල්ලලා නැපොලියන්ව හිරගත කරා. ඊට පස්සේ 1839 වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කෙනෙක් කියන්න පටන් ගත්තා. ඔබ අහලා තියෙනම මිනිස්යාගේ විමුක්තිය එන්නේ ලිංගිකව ඔහු කැමති ලෙස ලිංගික නිදහස ලැබීමෙන් කියලා. අනිත් විදිහට කියනවා නම් he said his thesis was that when man is sexually repressed he needs liberation.
එයා කිව්වා මනුෂ්‍යයා ලිංගිකව නිෂේධනය හෝ පීඩනයට ලක් වුණාම තමයි ප්‍රශ්න කියලා. එයාගේ යෝජනාව උනේ කැමැති ලෙස ලිංගික චර්යාවල යෙදෙන්න කියලා. 1859 වෙනකොට කාල් මාක්ස් ඩාස් කැපිටල් එක ලිව්වා. චාල්ස් ඩාවින් ඔරිජින් ඔෆ් ස්පීසිස් ජීවීන්ගේ සම්භවය ලිව්වා. එතකොට කාල් මාක්ස් කිව්වා පුද්ගලික ධනය තිබෙන තාක්කල් මිනිස්සුන් සංසු. එම නිසා විමුක්තියේ මාර්ගය පුද්ගලික ධනය අහිමි කරලා ඔක්කොම ධනය ධන සම්පත් ජනතාවට පවරන්න. ප්‍රශ්නේ මේකයි. පවරන්නේ කවුද? අර රොබස්පියර්ගේ ඩාන්ටේ ප්‍රශ්නය. ඉන්ටරිම් කවුන්සිල් එකක් එනවා බලය අල්ලන්න. ඒ බලය ගත්ත අය ජනතාවට පවරන්නේ නැහැ. තමුන්ම බලේ ඉන්නවා. ඒක තමයි මාක්ස්වාදී කතන්දරය. මාක්ස්වාදයේ රාජ්‍ය බලය අල්ලාගත් හැම රටකම. මේක මේ මම මේ දේශපාලන කතන්දරයක් කරනවා නෙමෙයි මේ විද්වත් කතන්දරයක්. වෙච්ච හැටි. ඉතින් කාල් මාක්ස්ගේ ධර්මයේ පොතක් හැටියට විතරයි තිබුණේ ගොඩාක් කල්. නමුත් චාල්ස් ඩාවින්ගේ යෝජනාව උචිතෝන්නතිය ස්වභාවික වර්ණය ඒ කාලේ හිටපු විද්‍යාඥයෝ පිළිගත්තේ නැහැ. මොකද ඒගොල්ලෝ මේ කිව්වා මේක අපි දන්න විද්‍යාව වගේ නෙමෙයි මෙයා කියන එක සහ චාල්ස් ඩාවින් විද්‍යාඥයෙක් නෙමෙයි. ඒ නිසා ඉතින් උදාහරණයක් වශයෙන් එයා ගලපගොස් දූපතට ගියාම හොට හයිය ෆින්චර්ස්ලා කුරුල්ලෝ జాතියක් ඉතුරු වෙලා හිටියා. ඒ මොකද උනේ සාගතයක් ආවම හොට මොට්ට කුරුල්ලෝ මැරිලා යනවා. හොට තද වෙච්ච කුරුල්ලෝ ඉතුරු වෙනවා. දැන් මේකට හිතලා බලන්න. ඒ කියන්නේ හොට මේ මොට්ට නැත්නම් හොට හොඳ නැති කුරුල්ලෝ හොට ශක්තිමත් කුරුල්ලෝ බවට පරිණාමය වුණාද? නැහැ. උනේ එක කට්ටියක් මැරිලා ගියා. හොට හොඳ නැති කුරුල්ලෝ මැරුණා. හොට හයිය කුරුල්ලෝ ඉතුරු වුණා. සමහර වෙලාවට හොට මොට්ට කිරිල්ලියෝ හොට හයිය කුරුල්ලන්ව ප්‍රිෆර් කරා වෙන්නත් පුළුවන්. ඒක මම විහිළුවට කිව්වේ. මොන වුණත් ස්වභාවික වර්ණය කියන්නේ ඉන්න ස්පීෂීස් එකක ඉන්න වර්ගයක දුර්වලයෝ මැරිලා යනවා. බලවන්තයෝ ඉතුරු වෙන එක ඇත්ත. නමුත් ඒ කියන්නේ එක ස්පීෂීස් එකක් තව ස්පීෂීස් එකක් වුණා කියන එක නෙමෙයි වෙන්නේ. ඉතින් මම මේ කියන්නේ ලොකු පොතක් ලියලා තිබෙනවා. ඒකේ කොපියක් ඔබට ගන්න පුළුවන් මේ සරසවි පොත්හලේ. ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්ගේ පොත් මොනවද කියලා අහුවොත් ඒ පොත් ඔක්කොම සරසවි පොත්හලෙන් ගන්න පුළුවන්. ඉංග්‍රීසිනුත් තියෙනවා සිංහලනුත් තිබෙනවා මේ ළමයි ගැන තියෙන පොත්. ළමයි අපේ සම්පත parenting heart and brain මගේ මේ digital මාතෘකාව අනුව පොත් right learning and recovery screen smart මේක tamil එක එතකොට mom and dad mistake management තව සිංහල ඒවත් තිබෙනවා මෙතන මම ළඟ නෑ නමුත් ඔක්කොම කියපු ඔක්කොම සිංහලෙන් තිබෙනවා මේක පෙන්නනම් මේක අපේ විද්වත් සංග්‍රහව විදස්ස කියලා ඒක නොමිලේ වුණත් එවන්න පුළුවන් අපිට පණිවිඩයක් එවුවොත් නැත්නම් e-copy එකක් එවන්නත් පුළුවන් පොඩි ඒ වගේ. අපේ WhatsApp නම්බරේ මතකයිනේ 076 313 4800. ඇත්තෙන්ම ඔබ මේවා කියවන්න යනවා නම් ඔබ කිව්වොත් ડોක්ටර් ඔබ කියපු ඒ දේවල් වල කොපි එකක් එවන්න කියලා 076 313 4800ට ඔබ WhatsApp එකක් දාන්න. මාතෘකාවක් පුළුවන් නම් දාන්න. සාමාන්‍යයෙන් හරි දාන්න. ඉතින් මම මේ කිව්වේ අර 1859 වෙනකොට චාල්ස් ඩාවින්ගේ ජීවීන්ගේ සම්භවය පළ කරා ඒක කට්ටියක් එන්න විශ්වාස කරන්න පටන් ගත්තා. කාල් මාක්ස් එකට ගොඩක් කල් ගියා. එතකොට ආව 1914. 1914 මොකද උනේ? 1914 වෙනකොට මොනවද වෙලා තිබුණේ? යුරෝපයේ ජාතීන්ම සෑහෙන බලය ගැන පොරකෑමක් තිබුණා. ඒ වෙනකොට ඒගොල්ලෝ වෙන රටවල් වලට කොලොනයිසේෂන් වලට ගියා. එතකොට ඇති වුණා තත්වයක් පොඩි සිද්ධියක් අරබයා ඒගොල්ලෝ දැනට අනිත් රටවල් අල්ලගන්න ගියානේ. ඒ අල්ලගන්න ගියාම ඇති වුණු බලකාමය, බලලෝභය, ධනලෝභය, ධනවාදය නිසා ඒගොල්ලෝ එකිනෙකාව මරා ගන්න පටන් ගත්තා. ඒකයි 1914 පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ සිද්ධිය. ඊට ඉස්සෙල්ලා පොඩි සිද්ධියක් වුණා 1912 දී ටයිටැනික් එක ගිලුණා.
ටයිටැනික් කියන්නේ එතෙක් තිබුණු ලොකුම සුඛෝපභෝගීම නැව. එතකොට ඒගොල්ලෝ සුඛ පරම වාදයේ හෙඩනිසම් වල උච්චස්ථානයට පැමිණ හිටියා. ඔය කන්සියුමරිසම් පටන් ගත්ත හැටිනේ ලෝකේ ප්‍රබල සුපිරි ධනවතුන් ගොඩක් කට්ටිය ටයිටැනික් එකේ අර සුපිරි ජර්නි එක සුපිරි what shall I say cruise ship එකක් නේද ඒකේ යන්න ඕන කියලා ගියා. හැබැයි ඒක පළවෙනි සැරේම ගිලුණා. මොකද උනේ සවුත්හැම්ප්ටන් වරායෙන් ගියේ. ඉංගලන්තේ සවුත්හැම්ප්ටන් වරායෙන් තමයි ටයිටැනික් එක පටන් ගත්තේ. ලෝකේ හොඳම ඉංජිනේරු කර්මාන්තය අනුව ඒ කාලේ හදපු නැව. ඒගොල්ලෝ යනකොට ඒගොල්ලන්ට පණිවිඩයක් ආවා මූද මැද්දේ තිබෙනවා ලොකු අයිස් කන්දක් හිමින් යන්න කියලා. ඒගොල්ලෝ පිටත් වෙනකොට ටයිටැනික් එක පිටත් වෙනකොට සෙනග හිටිය 2000කට වඩා. නමුත් ඒගොල්ලෝ ලයිෆ් බෝට් අරන් ගියේ 125කට. එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවා මොකද මේ ලයිෆ් බෝට් ඔච්චර ටිකක් ගෙනියන්නේ මෙච්චර ලොකු නැවක. ඒ කැප්ටන් කිව්වා excuse me not even God can sink the Titanic. මොකද එයා කිව්වේ Godටවත් බෑ ටයිටැනික් එක සිංක් කරන්න කියලා. උනේ ඒගොල්ලන්ගේ උඩුකම නිසා ඒගොල්ලන්ට කිව්වම අර මේවා ආවම දිගින් දිගටම ආවා පණිවිඩ please reduce speed මේ අර එනමනේ ටෙලිග්‍රාෆ් පණිවිඩ ආවා වේගය අඩු කරන්න. ඒගොල්ලෝ කිව්වා වේගය අඩු කරන්න ඕනේ නැහැ. අන්තිමේ ඒගොල්ලෝ අර ටෙලිග්‍රාෆ් එවන එක්කනට කිව්වා stupid fool shut up කියලා. නමුත් මේගොල්ලෝ අන්තිම මොහොතේ ගිහලා හැප්පුණා. නැව ගිලෙන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? අර පළවෙනි තට්ටුවේ බාල් කර නට හිටපු අය දෙවෙනි තට්ටුවට ආවා. ඔය නැව ගිලුණත් බෑන්චුන් අහලා තියනද? ඒක ටයිටැනික් එකෙන් ආවේ. දෙවෙනි තට්ටුව වතුරට යට වෙනකොට තුන්වෙනි තට්ටුවට ආවා. ඔය වගේ ඉතින් මහා සෙනගක් මැරුණා. ඒකේ හිටියා දුප්පත් කම්කරු ජනතාව සහ ඉතා අධි පොහොසත් අය. එයින් ගොඩක් ඔක්කොම සමසමව ගිලුණා. ඉතින් අන්තිමට ඒ හාබර් එකේ නිව්යෝක් පෝට් එකේ ගහලා තිබුණා බෝඩ් එකක් saved කට්ටියයි lost කට්ටියයි. මට මතක හැටියට 1400 ගාණක් lost වුණා. 700 ගාණක් ජීවිතේ බේරුණා. ඒ එකම තමයි පළවෙනි ලෝක මහා සංග්‍රාමය පටන් ගත්තේ. ඒකෙන් සෙනග මැරිගෙන ගියා. ඊට පස්සේ 1917 දී පටන් ගත්ත බොල්ෂෙවික් විප්ලවය. එතකොට කාල් මාක්ස්ගේ ධර්මය ඒ කියන්නේ අනුන්ට අයිති දේවල් පෞද්ගලික අයිතිය තමයි යුටෝපියාව වළක්වන ප්‍රශ්නේ. ඒ නිසා පෞද්ගලික අයිතිය නැති කරොත් යුටෝපියාව කියන්නේ මොකද? සර්වශුභ රාජ්‍ය. සැම බෙදාගෙන ජීවත් වෙන රාජ්‍ය. තියරි එක හොඳයි. වැඩේ වෙන්නේ අනිත්‍යයේ පුද්ගලික අයිතිය නැති කරාම ටික දෙනෙක් ගන්න ඔක්කොම අතට සහෝදරයන්ට බෙදෙන පිණිස. ඉතින් මිනිසාට මේක කළ නොහැකි දෙයක් සහ දෙවියන් වහන්සේ යහපත් එඬේරා අපි හැමෝටම ස්වෛරී අයිතියක් දීලා තිබෙනවා. පුද්ගලික අයිතියක් දීලා තිබෙනවා. පුද්ගලිකව අපිට රැකගත හැකි දෙයක් දීලා තිබෙනවා. වෘත්තියක් වෙන්න පුළුවන්. අපි ඒ වෘත්තිය හෝ ධනය ගැන ඉඩකඩම් ගැන අපි සුභ සිද්ධායකයෝ අපි ස්ටුවර්ඩ්ස්ලා ලෙස ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. කමාන්ඩ්ස් 5ක් තියෙනවා. ඵල දරන්න, මල්ටිප්ලයි කරන්න, ඔබගේ කොටස පුරවන්න, අනිත්‍යයේ කොටස හොඳ කරගන්න, උන්ට උපකාර කරන්න සුභ සිද්ධායකයා බෙනෆැක්ටර්. ડોක්ටර් කෙනෙකුත් එහෙමයි, ඇකඩමික් කෙනෙකුත් එහෙමයි, එන්ජිනියර් කෙනෙකුත් එහෙමයි, ගෙදර තාත්තත් එහෙමයි. ඊළඟ පරම්පරාවට පවුල අරබයා පවුල මුල් කරගෙන තමයි මේ යහපත් එඬේරා සම්පත් සැපයුවේ. ඉතින් පුද්ගලික සම්පත් නිෂේධනය කරලා බොල්ෂෙවික් විප්ලවය ඇති වුණාම ගොඩාක් ගොවීන්ගේ ඉඩම් අරගෙන ඒගොල්ලෝ සමූහ ගොවිපළවල් කරා. ගොවීන් මිලියන් ගණන් ඝාතනය කරා. එහෙමයි විප්ලවය ඇති වුණේ 1917. 1918 පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ නැවතුණා. නමුත් ස්පැනිෂ් ෆ්ලූ හැදිලා මිලියන් 50ක් මැරුණා. ඊට පස්සේ 1918යි 1930යි අතර කාලේ බොහොම මේ කැළමුණු කාලයක් වුණා. එන්න ජර්මනියට යලිත් අර බලපිස්සු ආව. ඒකට මුල් වුණා හිට්ලර්. ඉතින් එතකොට ඒගොල්ලෝ පටන් ගත්තා
දෙවනි ලෝක මහා සංග්‍රාමය යුරෝපයේ බලවතුන් එකිනෙකාව මරා ගන්නා සංග්‍රාමයක්. ඒකට ජපානයත් පැටළුණා. ඉතින් මුළු ලෝකෙම වගේ පැටළුණා. ලංකාවේ කාලේ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරේ. එතකොට හිට්ලර්ව দমনය කරන්න යෝජනා කරා න්‍යෂ්ටික අවියක් හදන්න ඕන කියලා. අයින්ස්ටයින් මේකට කැමති වුණේ නැහැ. න්‍යෂ්ටික ඉක්වේෂන් එක දුන්නේ අයින්ස්ටයින්. E equals mc squared. C කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. m කියන්නේ ස්කන්ධය. ඒ කියන්නේ ස්කන්ධය ග්‍රෑම් එකක්. energy equals mc squared. ස්කන්ධය ග්‍රෑම් එකක්. ශක්තිය බවට පරිවර්තනය කරොත් පේනවද ශක්ති ප්‍රමාණය? අයින්ස්ටයින්ගේ මොලේ හිතලා කිව්වා මේකට මට එකඟ වෙන්න බෑ කියලා. නමුත් ඉතින් හිට්ලර් දරුණු දේවල් කරා. අනිත් විද්‍යාඥයෝ කිව්වා ඕගොල්ලෝ ඔයා ලිව්වොත් president of US president ලිව්වොත් එයා එකඟ වෙයි බෝම්බේ හදන්න. ඉතින් අයින්ස්ටයින් අකමැත්තෙන් ලිව්වීමක් බෝම්බේ හැදුවා. ඒ කමිටුවේ ප්‍රධානියා වුණේ රොබර්ට් ඔපෙන්හයිමර් කියලා හරිම බ්‍රිලියන්ට් දක්ෂ විද්‍යාඥයෙක් ෆිසිසිස්ට්. හැබැයි එයාගේ තව පැත්තක් තිබුණ මිනිස්සු දැනන් හිටියේ නැත්තේ. ඉතින් එයා මේක කරලා පළවෙනි බෝම්බෙට කිව්වා ලිටල් බොයි කියලා. ඒක යුරේනියම් වලින් හදපු බෝම්බයක්. දෙවෙනි බෝම්බෙට කිව්වා ෆැට් මෑන් කියලා. ඒක ප්ලූටෝනියම් වලින් හදපු බෝම්බයක්. ඉතින් ඒගොල්ලෝ මේක අත්හදා බැලුවා නිවාඩා කාන්තාරේ. ඒකේ පිපිරීම දැක්කම අනිත් සයන්ටිස්ට්ලා කිව්වා මේක නම් පත්තු කරන්න එපා. මේක මහා දරුණු සංහාරයක්. මොකද හිට්ලර් පෙරදීගෙන යනවා. ඒ නිසා මේක ඕනේ නැහැ. රොබර්ට් ඔපෙන්හයිමර් ඒ මහා පිපිරීම දැකලා එයා කිව්වා I have become the destroyer. මොකද ඒ කිව්වේ? ඒ පිපිරීම දැකලා එයා කිව්වා මම මාරයා වුනේමි. මොහරියක ඔළුවේ වැඩ කරලා නේද? මිනිස්සු ගැන. ඉතින් එයා කිව්වා මේක විද්‍යාත්මක ගවේෂණයක්. එම නිසා මේක අවසානයේ දක්වා කළ යුතුයි. This is a scientific experiment. We must do it to a successful conclusion කියලා. ඒ යුරේනියම් බෝම්බය මොකද ඒකට කිව්ව නම ලිටල් බොයි. ඒ කියන්නේ භයානක දෙයකට පොඩි ලස්සන නමක් දුන්නා. පේනව නේද ඒ වල හැටි? ඒක දැම්ම නාගසාකි වලට. ඒක දැම්ම හිරෝෂිමා වලට. හිරෝෂිමා වල මුළු ඒක ලොකු නගරයක්. ටික දෙනෙක් මැරුණා. ගොඩක් දීර්ඝකාලීන ලියුකීමියා වගේ ලෙඩ රෝග ඇති වුණා. ඊට පස්සේ එයා කිව්වා ප්ලූටෝනියම් බෝම්බේ දාන්නත් ඕන. අනිත් විද්‍යාඥයෝ කිව්වා දාන්න එපා. මොකද ජර්මනිය ඒ වෙලේම සරෙන්ඩර් වුණා. හිරෝෂිමා වලට බෝම්බේ දැම්ම. හිරෝෂිමා කියන්නේ ජපානය. ඒ ජපානට දැම්මේ ජපානයේ යුද්ධයට සම්බන්ධ වුණ නිසා. හිරෝෂිමා වල මේ ඔපෙන්හයිමර් කිව්වා නෑ ප්ලූටෝනියම් බෝම්බේ දාන්නත් ඕන. මක්නිසාද ප්ලූටෝනියම් මේක විද්‍යාත්මක අත්හදාද බැලීමක්. ඒගොල්ලෝ ප්ලූටෝනියම් බෝම්බේ දැම්ම නාගසාකි නගරෙට. නාගසාකි නගරේ ඔක්කොම මැරුණා. 79000ක් මැරුණා නාගසාකි නගරේ. ඒක තමයි ඉතින් මේ න්‍යෂ්ටික බලයෙන් යම් ප්‍රයෝජන තිබුණා. නමුත් විශාල වශයෙන් න්‍යෂ්ටික බලය පාවිච්චි කරලා තිබෙන්නේ මනුෂ්‍යයාගේ යහපතට වඩා අනර්ථයට. න්‍යෂ්ටික බලයෙන් වැඩ කරන ගොඩක් ඩිස්ට්‍රොයර්ස් තියෙනවා, සබ්මැරින්ස් තිබෙනවා, බලාගාර තියෙනවා තමයි, විදුලි බලාගාරات තිබෙනවා. න්‍යෂ්ටික බලය ඉතින් ප්‍රයෝජනවත් වෙනවා එක්ස්රේස් වලට එහෙම. ඊළඟට කැන්සර් ට්‍රීට්මන්ට් වලට න්‍යෂ්ටික බලය ප්‍රයෝජනවත් වෙනවා. ඒ න්‍යෂ්ටික බලයෙන් 0.001ටත් වඩා අඩු ප්‍රමාණයක් වැඩි හරියක් න්‍යෂ්ටික බලය පාවිච්චි කරලා තිබෙන්නේ අර යුදමය දේවල් වලට. ඉතින් හැම දෙපැත්තෙම ඇමරිකාවේ, රුසියාවේ, චීනයේ දැන් තිබෙනවා මිසයිල්ස්. ලෝකෙ අලු කරන්න පුළුවන් මිසයිල්ස් තිබෙනවා. එම නිසා බොහොම කනගාටුදායක තත්යකට ආවා. ඉතින් දැන් මම මේ කිව්වේ අර 1890 ඇති වුණු මතවාදී පෙරළිය. මම කියවනේ 1780 ඇති වුණා වෝල්ටයාගේ මතවාදී පෙරළිය. මාක්ස් චාල්ස් ඩාවින් මතවාදී පෙරළිය ඇති වුණා 1890 දී. එතකොට 1914 මොනවද වුනේ? ඊළඟට අපි එනවා වර්තමාන යුගයට. මම මේක මීට ඉස්සෙල්ලා කරලා තිබෙනවා. එන්න consumerism වැඩි වුණා. 1948 බ්‍රෙට්ටුඩ් කියලා ස්ථානයක ජෝන් මේනාඩ් කීන්ස් කියන ආර්ථික විද්‍යාඥයා කේන්සියන් ඉකොනොමික්ස් ඒ කියන්නේ පුළුවන් තරම්
demand එක වැඩි කරන්න. එතකොට සැපයුම වැඩි වෙනවා. Increase the demand, then supply has to be increased. There will be unending economic growth කිව්වා. එයා කිව්වා ඕන තරම් ලෝකේ ආර්ථිකව සුඛෝපභෝගී වෙන්න පුළුවන්. නවතින්නේ නැති අඛණ්ඩ ආර්ථික වර්ධනයක් ඇති වෙනවා. මේ සැපයුම වැඩි කරන්න ඕනේ. ඉල්ලුම වැඩි කරන්න ඕනේ. එතකොට තමයි consumerism පරිභෝජනය ආවේ. දැන් මේ වෙනකොට ලෝකෙ වැඩියක්ම වියදම් යන්නේ ආහාර වලට නෙමෙයි. ලෝකෙ වැඩියක්ම වියදම් යන්නේ pharmaceutical industry, armament industry, motor industry, cosmetic industry, fashion industry, IT industry, confectionery industry, toys industry. Toys කියන්නේ සෙල්ලම් බඩු. මිනිසාගේ කැමට නෙමෙයි ලෝකයේ ධනෙන් 80%ක් යන්නේ මිනිසාට අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා. අන්තිම අවුරුදු 30 උනේ එන්න illness industry එක හැදුවා. ඒ කියන්නේ illness හදනවා. ඊළඟට අවශ්‍ය නැති බේත් හදනවා. අවශ්‍ය නැති බේත් හැදුවම එතකොට syndromes හදන්න වෙනවා. ඒ බේත් පාවිච්චි කරලා සල්ලි හම්බ කරගන්න. ඒක ඉතින් මගේ research විෂය. මම මේ ගැන ගොඩක් ලියලා තියෙන අවශ්‍ය නැති බේත් ඔබ ડોක්ටර් කෙනෙක් නම් මේ බයෝකෙමිස්ට් කෙනෙක් නම් මට ඒ જાති ආටිකල්ස් එවන්න පුළුවන්. මේක පොදු ටොක් එකක් නිසා ඉතින් මම දැන් තව ටිකකින් නවතින්නයි බලාපොරොත්තු 1990 වෙනකොට තිබුණු තත්ත්වය සහ 1990 සිට 2020 වෙනකන් කොහොමද ලෝකේ කොවිඩ් දක්වා ආවේ. ඒ එනකොට මේ අවුරුදු 30 වන විශේෂ වෙනස තමයි ලෝකෙ සුපිරි ධනවතුන් 10 දෙනෙක් විතර ප්‍රවේශමෙන් තීරණය කරා ස්වෛරී දේශයන්. ඒ කියන්නේ ඇමරිකාවත් ඇතුළු. දැන් ගොඩක් අය හිතන්නේ ඇමරිකාවනේ ලෝක බලවතා, ලෝක ධනවතා, දුෂ්ට ධනවතා. ඇත්තෙන්ම ඇමරිකාවේ සෙනගත් ඉන්නේ ණය බරිතව. ඒ හැම රටේකම ආදායම උපදවලා තමන්ගේ අතට ගත්ත ටික දෙනෙක් තමයි දැන් එංගලන්තේ ට්‍රිලියන් එකක් ණයයි. ඒගොල්ලන්ගේ දැන් අපේ GDP එක අනුව අපි 110ක් ණයයි. එංගලන්තේ එක අවුරුද්දකින් 100%ක් ණය වුණා. 100%ක් කියන්නේ මොකද්ද? ණය GDP එක එංගලන්තේ GDP එක ට්‍රිලියන් 1යි. අපේ GDP එක US ඩොලර් බිලියන් 29යි. එතකොට අපි මේ වෙනකොට තව US ඩොලර් බිලියන් 31ක් විතර ණයයි. එංගලන්තේ එක අවුරුද්දකින් ඔය කොවිඩ් අවුරුද්ද 2020 ඒගොල්ලෝ GDP එක ට්‍රිලියන් 1යි ට්‍රිලියන් 1ක් ණයයි. ට්‍රිලියන් 1ක් ණයයි අවුරුද්දකින්. කවුද මේව සංවිධානය කරන්නේ නේද? කාටද සල්ලි යන්නේ? ඉතින් ඒ අවුරුද්ද තුල බිලියනර්ස්ලා අලුතෙන් බිහි වෙලා තියෙනවා 12 දෙනෙක්. පරණ බිලියනර්ස්ලාගේ ධනය වැඩි වෙලා තියෙනවා 3 ගුණයක්. ලෝකේ දුප්පත් වෙන අතර මේ කොහොමද ටික දෙනෙක් පෝසත් වෙන්නේ? මොකක්ද මේ කතන්දරය? ලෝකේ කොහෙද යන්නේ? මේ නිසා තමයි අපිට යහපත් දෙයක් අවශ්‍ය. එයා හැමෝටම සරිලන පදමාලාවක් දුන්නා. එයා යහපත් දෙයක්. එතකොට හිඟනවන්නේ. ඒ කියන්නේ කාටවත් හිඟ වෙන්නේ නැහැ. මේ එයාගේ සමාජවාදය. එතකොට හැමෝටම එයා හරිත වර්ණ නිල් ගොදුරු බිමක් ජීවනෝපායක් හදලා දෙනවා. එය තැම්පත්ව සෑහීමකටපත්ව අපිට භුක්ති විඳින්න පුළුවන්. ඊළඟට එයා කිව්වා ඔබව මම තව ඉදිරියට ගෙන යනවා ඉන් එහාට අවශ්‍ය දේවල් සඳහා. එයා එකට කිව්වේ නිසල දිය උල්පතක්. ඒ කියන්නේ ඔබගේ අනාගත දියුණුව සඳහා උල්පතකට ගෙන යන්න. ඊළඟට එයා කිව්වා ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයක්. වැරදුණු දේවල් හදා ගන්න පුළුවන් තැනක්. හතරවෙනි එකලා එයාට කිව්වා ධර්මිෂ්ඨකමේ මාවත් තියෙන්න ඕන. මේ પરම්පරාවෙන් ඊළඟ પરම්පරාවට තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට ඊළඟ પરම්පරාවට දෙන්න පුළුවන්. මොකද මුලදීම ඔය කතන්දරේ කිව්වා මම ලෝකේ ධනය හදලා තියෙන්නේ ලෝකේ සම්පත් හදලා තියෙන්නේ පවුල් වලට. පවුලක් සාර්ථකව ඊළඟ પરම්පරාව කරගෙන යන විදිහට ධනය උපයන්න, ධනය බෙදා ගන්න, ධනය පවරන්න. ඊළඟ પરම්පරාවත් එහෙමයි ජීවත් විය යුතුව තිබුණේ. නමුත් අපි ඇවිල්ලා තියෙන પરම්පරාවකට ටික දෙනෙක් ලෝකේ ධනය මෙපමණ ප්‍රමාණයක් තමුන්ගේ අතට අරගෙන 20 වෙනකොට ලෝකේ ධනයෙන් 99.99ක් තිබුණේ 0.1 වැනි
සුළුතරයකගේ අතේ. ඉතින් දැන් බලන් යනකොට යුරෝපයේ වෙච්ච වැරදි වලින් ආසියාව ඉගෙනගෙන තිබෙනවද? මොකද ඔබට හිතෙන්නේ යුරෝපයේ ඇති වුණු යුද්ධ, යුරෝපයේ ඇති වුණු අධිරාජ්‍යවාදී ගති, අන් රටවල් වල දේවල් අයිති කර ගැනීම යුරෝපයේ ඇති වුණා. මම කිව්වා දෙවනි ලෝක මහා සංග්‍රාම, පළවෙනි ලෝක මහා සංග්‍රාමයට හේතුව ඒකයි. අයින්ස්ටයින් කිව්වා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයට කොයි වගේ ආයුධ පාවිච්චි කරයිද මම දන්නේ නැත. නමුත් හතරවෙනි ලෝක මහා සංග්‍රාමයේ එන විට ඉතුරු වන්නේ sticks and stones පමණක්. Einstein said, I don't know with what weapons the Third World War will be fought, because he knew it would be very sophisticated weapons. But he said the Fourth World War will be fought by sticks and stones. මොකක්ද ඒකේ අර්ථය? එච්චර ලෝකෙට පරිහානියක් වෙනවා තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයක් ආවොත්. ඉතින් මම කියන්නේ අපි ටිකක් යටහත් වෙලා විද්‍යාව කොපමණ මිනිස්සු පාවිච්චි කරලා තියනද වෛරස් හදන්න. විද්‍යාව කොපමණ මිනිස්සු පාවිච්චි කරලා තියනද ටික දෙනෙක් පොසත් කරන්න. විද්‍යාවේ ඉතා හොඳ ස්වර්ණමය වියක් තිබුණා. 1880 ඉඳලා පෙනිසිලින් හොයාගත්තා. ලුයි පාස්චරයිසේෂන් හොයාගත්තා. ලෝඩ් සිම්සන් නිර්වින්දනය හොයාගත්තා. ලෝඩ් කෙල්වින් උෂ්ණත්වමානය හොයාගත්තා. මේ ඔක්කොම අර යහපත් එඬේරා යහපත සඳහා දැනුම දුන්නා කියන පදනම මත ඒ යහපත් දැනුම නොමිලේ බෙදාගත්තා. පේටන්ට් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් ලෝකෙම එන්නත් පිළිබඳ පේටන්ට් එක අයිති ડોක්ටර් ෆෞචිට. එන්නත් පිළිබඳ ඉතින් ඒගොල්ලෝ එකෙන් ගොඩාක් පොසත් වෙනවා. ඉතින් අපිට හිතන්න තියෙන්නේ පෞද්ගලිකව මේ යහපත් එඬේරා පවුල උදෙසා ඊළඟ පරම්පරාව උදෙසා fruitful, multiply, fulfill what you have, steward everything else for the another generation, take dominion over the evil outside. ඊළඟ පරම්පරාව උදෙසා බාර දෙන්න තව පරම්පරාවක් ජීවත් වෙන පිණිස. ඔබ හිතලා බලන්න ඕන තව පරම්පරාවක් ජීවත් වෙන්න ලෝකෙ ඉඩ තියෙද? ලෝකේ සම්පත් තියෙද? ලෝකේ මතවාදයක් තියෙද? මොකද ටික දෙනෙක් මේ බලය ඔක්කොම අල්ලගෙන. ඒ නිසා අපිට පෞද්ගලික තීරණයක් තියෙනවා අපි ඉදිරියේ යහපත් එඬේරාගේ ක්‍රමයට අපි ජීවත් වෙනවද නැත්නම් බලවාදය අනුව අපි ජීවත් වෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. අසා හිටියට ස්තුතියි. ඔබට වෙන ක්ලිප් අවශ්‍ය නම් කරුණාකර අපිට WhatsApp එකක් දෙන්න 076 313 4800. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මගේ අවසාන නිලමය පොසිෂන් එක ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි. ඒකයි මම ෆාමකොලොජි ගැන ගොඩක් කතා කරන්නේ. බොහොම ස්තුතියි අසන් සිටියට.